සැකයේ වාසිය හැම විටම පිතිකරුටද ආසියා කුසලානයේ ආන්දෝලනාත්මක පැතුම්ගේ දැවී යාම ආසියා කුසලානයේ පැතුම්ගේ ආන්දෝලනාත්මක දැවී යාම අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකා කණ්ඩායම ආසියා කුසලාන තරගාවලියේදී පරාජය වෙච්ච එකම තරගයේ බවට පත් වුණේ ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙච්ච පළවෙනි තරගය. මේ තරගයේදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වෙච්ච දැවියාමක් බවට පත් වුණා පැතුම් නිස්සංකගේ දැවියාම. මේ දැවියාම සම්බන්ධයෙන් තෙවන විනිසුරුවරයා ජයරාමන් මදන් ගෝපාල් විනිසුරුවරයා ලබා දීපු තීරණය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වුණා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරලා විදු කලින් කරපු වීඩියෝ එක සමහරු වැරදියට තේරුම් අරගෙන තිබුණා. ඉතින් මේ නිසා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න විදුට අවශ්‍ය වුණා. නමුත් මේ තරගාවලියත් එක්ක තිබිච්ච කාර්යබහුලත්වය නිසා ඒ වීඩියෝ එක අරගෙන එන්න ටිකක් ප්‍රමාද වුණා. ඉතින් මෙතනදී සමහරු හිතලා තිබුණා මේ විදු කියන්නේ පැතුම් නිසංගගේ දැවී යාම සම්බන්ධ තීරණය හරි. ඔහු දැවී ගිය ක්‍රීඩකෙක් මේක පිත්තේ වැදිච්ච පන්දුවක් කියන එක කියලා. ඉතින් ඔබ පරිස්සමින් මේ වීඩියෝ එක ආපහු පාරක් බැලුවොත් ඔබට පැහැදිලි වෙයි. විදු එතනදී පැහැදිලි කරන්නේ මේ විනිසුරුවරයා මේ තීරණය ලබා ගන්නට හේතු වෙච්ච, ඔහු ඒ තීරණය දෙන්නට හේතු වෙච්ච ඔහුට ඔහු වටා තිබෙන නීතිමය පසුබිම ප්ලේයින් කන්ඩිෂන්ස් වල කොයි විදිහටද මේක කියලා තියෙන්නේ, ඒ ආකාරයට ඔහු කොහොමද ඒක අනුගමනය කරලා තියෙන්නේ කියන එක. ඉතින් මේක සම්බන්ධයෙන් අපි මේ තීරණය සම්බන්ධයෙන් ගත්තොත් පුද්ගලිකව විදුත් හිතන දේ තමයි එතනදී විනිසුරුවරයාට ඒ නොදැවී යාමක් විදිහට සටහන් කරන්නට තිබුණා. එතනදී අපි දැක්කා ස්නිකෝමීටරේ ඉතාමත්ම සියුම් තරංගයේ වෙනසක් තමයි සිදු වෙන්නේ. ඉතින් මේක නිසා මේක නොගිනිය හැකි එකක් විදිහට සලකලා ඕනනම් විනිසුරුවරයාට එය නොදැවී යාමක් ලෙස සටහන් කරන්න තිබුණා. එහෙම වුණානම් කවුරුත් ඔහුට ඒ සම්බන්ධයෙන් දොසක් කියන්නේ නැහැ. නමුත් අපි විනිසුරුවරයෙක් තීරණයක් දුන්නට පස්සේ බලන්නේ මේක නීත්‍යානුකූලව ඔහු මොනවද අනුගමනය කරලා තියෙන පියවරවල්. ඉතින් මේ පියවරවලට අනුව මෙතන යම් වැරද්දක් තියෙනවද කියන කාරණේ තමයි අපි සලකා බලන්නේ. ඉතින් ඒ කාරණේ තමයි විදු ඔබට මේ වීඩියෝ එකේදී පැහැදිලි කළේ. කොහොම වුණත් ඒ වීඩියෝ එකේදී තිබිච්ච සමහර කමෙන්ට්ස් එක්ක විදුට හිතුණා මේ කමෙන්ට්ස් වල තිබිච්ච දේවල් සම්බන්ධයෙන් තව පැහැදිලි කිරීමක් කරන්න ඕන කියලා. මොකද බොහෝ දෙනෙක් සඳහන් කරලා තිබුණා මෙහෙම දැවියාමක් දෙන්න බෑ, සැකේ වාසිය හම්බ වෙන්න ඕනේ අනිවාර්යෙන්ම පිතිකරුවට කියලා. ඉතින් සැකේ වාසිය හැම විටම පිතිකරුවට ලැබෙනවා කියන එක මිත්‍යාවක්. අපි බලමු මොකද්ද මේ සැකේ වාසිය කියලා කියන්නේ. සැකේ වාසිය කොහොමද ක්‍රිකට් නීතිවල අර්ථකථනය වෙන්නේ කියන එක පිළිබඳව. සැකේ වාසිය එන්නේ ක්‍රිකට් නීති පොතේ, MCC නීති පොතේ, ඒ වගේම ICC ප්ලේයින් කන්ඩිෂන්ස් වලත් 31/6 උපවගන්ති යටතේ. හැබැයි මේක ඍජුවම සැකයේ වාසිය පිතිකරුවාට ලැබිය යුතුයි කියලා මේ නීති පොතේ සඳහන් වෙන්නේ නැහැ. මේක වෙනත් නීතියක කොටසක් විදිහට තමයි මේ සැකේ වාසිය කියන කතාව, එහෙම නැත්නම් benefit of the doubt කියන කතන්දරේ එළියට එන්නේ. 31/6 උපවගන්තියේ සඳහන් වෙන්නේ සහායක විනිසුරුගෙන් උපදෙස් ලබා ගැනීම සම්බන්ධව. ඒ උපදෙස් ලබා ගැනීම යටතේ එහි සඳහන් වෙනවා විනිසුරුවරයාට තම තීරණය පිළිබඳව සැකයක් තියෙනවා නම් අනිත් විනිසුරුගෙන් ඒ සිදුවීම ඒ විනිසුරුවරයා වඩා හොඳින් දැක්කා කියලා විනිසුරුවරයා හිතනවා නම් ඔහුගේ මතය විමසිය හැකියි, ඔහු සමග සාකච්ඡා කරලා තීරණයකට එළඹිය හැකියි. නමුත් ඉන් පසුවත් සැකයක් තියෙනවා නම් එය නොදැවී යාමක් ලෙස සටහන් කළ යුතුයි කියලා. මෙතනදී benefit of the doubt එහෙම නැත්නම් සැකේ වාසිය වක්‍රාකාරව තමයි පිතිකරුවාට ලැබෙන්නේ. විනිසුරුවරයාට තමන්ට හැකි උපරිම විදිහට උත්සාහ කරලා ඔහුට ඒ සම්බන්ධව තීරණයක් ගත නොහැකි නම් සැකේ වාසිය පිතිකරුවට දෙනවා. සමහර විට ඔබට හිතෙන්න පුළුවන් ඇයි මේ සැකේ වාසිය පිතිකරුවටම දෙන්නේ කියලා. මොකද මේක හරිම සරල තර්කයක්. පිතිකරුවෙකුට තියෙන්නේ එක අවස්ථාවක් විතරයි ඔහුට මේ දැවී යාම සටහන් කළොත් ඔහුට ආපහු පන්දුවට පහර දෙන්න හැකියාවක් නැහැ. හැබැයි පන්දු යවන්නෙකුට තවත් මේ තරගය තුල අවස්ථාවන් ගණනාවක් තියෙනවා මේ පිතිකරුවා දබා ගන්න. පන්දු යවන කණ්ඩායමට 20 තරගයකදී නම් පන්දු 120ක් තියෙනවා. එක් දින තරගයකදී නම් පන්දු 300ක් තියෙනවා. ටෙස්ට් තරගයකදී නම් දිනයක් තුල පන්දු 540ක් තිබෙනවා පිතිකරුවා දවා ගැනීම සඳහා. හැබැයි පිතිකරුවාට දැවී යාමක් සටහන් කළොත් ඒක විනිසුරුවරයාට හරියටම විශ්වාස නැත්නම් දැවී යාමක්ද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් මේ යම් හේකින් නොදැවී යාමක් නම් පිතිකරුවාට ලොකු අසාධාරණයක් වෙනවා. මොකද ඔහුට ඒ පන්දුවෙන් ඒ තරගය තුළ ඔහුගේ පන්දුවට පහර දීමේ වාරය අවසන් වෙන නිසා. ඉතින් මෙන්න මේ නිසා තමයි සැකේ වාසිය එහෙම නැත්නම් benefit of the doubt පිතිකරුවාට ලබා දෙන්නේ. benefit of the doubt එහෙම නැත්නම් සැකේ වාසිය පිතිකරුවාට ලැබෙනවාමයි කියන එක අතීත ක්‍රිකට් එක්ක බැඳිච්ච කාරණයක්. හැබැයි වර්තමානයේදී මේ තාක්ෂණයේ පැමිණීමත් එක්ක මෙන්න මේ සැකේ වාසිය සම්බන්ධව
යම් යම් වෙනස් වීම් සිදු වෙලා තියෙනවා. මේක විනිසුරුවරයාගේ පරිණතභාවයේ විනිසුරුවරයා සතු ශක්්‍යතාවයේ මතත් රඳා පවතිනවා. අපි හිතමු යම්කිසි අවස්ථාවකදී දැන් රිවිව් අවස්ථා තියෙනවනේ පිතිකරන කණ්ඩායමට පන්දු යවන්නන්ගේ කණ්ඩායමට රිවිව් අවස්ථා දෙක ගානේ තියෙනවා 20යි 20 තරගයක දෙනවා. අපි හිතමු පිතිකරුවා කඩුල මුවා කිරීමේ වරදකට හසු වෙච්ච අවස්ථාවේදී විනිසුරුවරයාට තරම් විශ්වාසයක් නැහැ පන්දුව ඉස්සෙල්ලා වැදුනේ පිත්තේද එහෙම නැත්නම් පාවරණයේද කියන එක සම්බන්ධයෙන්. එතකොට පිතිකරුවාගේ රිවිව් අවස්ථා අවසන් වෙලා තියෙනවා නම් විනිසුරුවරයා එය දැවී යාමක් විදිහට සටහන් කරන්නේ නැහැ. එය නොදැවී යාමක් විදිහට සටහන් කරනවා සැකේ වාසිය පිතිකරුවාට දීලා. එතකොට පන්දු යවන්නගේ කණ්ඩායමට පුළුවන් මේ පිළිබඳව සැකයක් තියෙනවා නම් රිවිව් එකක් කරන්න. හැබැයි අපි හිතමු පිතිකරුවාට රිවිව් අවස්ථා දෙකක් තව ඉතුරු වෙලා තියෙනවා. පන්දු යවන්නගේ කණ්ඩායමේ රිවිව් අවස්ථා අවසන් වෙලා තියෙනවා. එතකොට විනිසුරුවරයා මෙතනදී සැකේ වාසිය පන්දු යවන්නගේ කණ්ඩායමට දෙනවා. එතකොට පිතිකරුවාට තියෙනවා නම් සැකයක් ඔහුට පුළුවන් රිවිව් කරලා මේ පිළිබඳව නිවැරදි තීරණය ලබා ගන්න. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඒ මොකටද විනිසුරුවරයා එහෙම කරන්නේ පන්දු යවන කණ්ඩායමට හරි පිතිකරුවාගේ කණ්ඩායමට හරි සපෝට් කරන්න කියලා. නෑ මෙතනදී විනිසුරුවරයෙකුගේ වගකීම වෙන්නේ තරගයකදී නිවැරදිම තීරණය ලබා ගැනීමට අවශ්‍ය කරන කටයුතු කිරීම. ඉතින් විනිසුරුවරයාට හොඳ පළපුරුද්දක් තියෙනවා නම් ඒ වගේම හොඳ අවබෝධයක් තියෙන දක්ෂ විනිසුරුවරයෙකුට කල්පනා කරන්න පුළුවන් මේ විදිහට කළොත් වඩාත් නිවැරදි තීරණය ලබාගත හැකියි කියලා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රායෝගික තත්වයන් එක්ක වර්තමානයේ තාක්ෂණයත් එක්ක මෙන්න මේ සැකේ වාසියම නැත්නම් benefit of the doubt වෙනස් වෙලා තියෙනවා. පිටියේ විනිසුරුවරයා තීරණයක් ලබා දෙනකොට මේ සැකේ වාසිය කතාව අදාළ වුණත් තුන්වෙනි විනිසුරුවරයාට යනකොට මේ සැකේ වාසිය කතාව ඒතරම් අදාළ වෙන්නේ නැහැ. හැබැයි අදාළ වෙන අවස්ථා කීපයක් තියෙනවා. අපි හිතමු පිටියේ විනිසුරුවරයා තීරණයක් ලබා නොදී තෙවන විනිසුරුවරයාට කෙලින්ම යොමු කරන අවස්ථා දුවදී දැවී යාමක් එහෙම නැත්නම් ස්ටම්ප් කිරීමක් වගේ අවස්ථාවකදී කලින් කවුරුත් කියලා නැහැ මේක දැවී යාමක්ද නොදැවී යාමක්ද කියලා. එතකොට තෙවන විනිසුරුවරයා සතුව තමයි තීරණය තිබෙන්නේ මේ දැවී යාමක් විදිහට සටහන් කරනවද මේ නොදැවී යාමක් විදිහට සටහන් කරනවද කියලා. ඉතින් එතනදී ඔහුට සපයලා තිබෙන තාක්ෂණික දත්ත මත ඒ තාක්ෂණික පහසුකම් මත හරියටම තීරණයකට එන්න බැරි නම් මේක දැවී යාමක්ද නොදැවී යාමක්ද කියලා අන්න එතනදිත් සැකේ වාසිය පිතිකරුවා වෙතට හිමි වෙනවා. හැබැයි මේක වෙනස් වෙනවා පිටියේ විනිසුරුවරයා යම් තීරණයක් ලබා දීලා තියෙන අවස්ථාවකදී. ක්‍රීඩකයන් විසින් ලබාගත් රිවිව් අවස්ථාවකදී එහෙම නැත්නම් විනිසුරුවරයා විසින් උඩපන්දුවක් හරියට රැකගත්තාද නැද්ද කියන එක සම්බන්ධයෙන් යොමු කරපු අවස්ථාවකදී තෙවන විනිසුරුවරයාට මෙන්න මේ සැකේ වාසිය කතාව අදාළ වෙන්නේ නැහැ. මොකද මේ අවස්ථාවේදී අපි රිවිව් අවස්ථාවකට ගියොත් පිටියේ විනිසුරුවරයා තීරණයක් දීලා තියෙනවා මේ දැවී යාමක් හෝ නොදැවී යාමක් කියලා. එතකොට ඒ තීරණය මත පදනම් වෙන්න වෙනවා තෙවන විනිසුරුවරයාට. ඊළඟට අපි ගත්තොත් උඩපන්දුවක් හරියට රැකගත්තද කියලා ඔයගොල්ලෝ දැකලා ඇති. පොඩි අත බාගෙට උස්සලා මේ දැවී යාමක්ද නොදැවී යාමක්ද කියලා තෙවන විනිසුරුවරයා වෙතට සංඥාවක් කරනවා පිටියේ විනිසුරුවරයා. ඒ කියන්නේ soft signal එකක් ඔහු දෙනවා. ඔහුගේ මතය මෙන්න මේ විදිහට තමයි මම දැක්කේ මේක හරියට පරීක්ෂා කරලා බලන්න කියලා තෙවන විනිසුරුවරයාට කියනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවලදී තෙවන විනිසුරුවරයාට 100%ක්ම ඔප්පු කරන්න බැරි නම් පිටියේ විනිසුරුවරයාගේ තීරණය වැරදි කියලා ඔහු සාමාන්‍යයෙන් කරන්නේ පිටියේ විනිසුරුවරයාගේ තීරණය අනුමත කරනවා. ඔහු 100%ක්ම තහවුරු කළ යුතුයි සාධක සහිතව පිටියේ විනිසුරුවරයාගේ තීරණය වැරදි ඒ නිසා වෙනත් තීරණයකට යනවා කියන කාරණේ. එහෙම නැත්නම් ඔහුට 99%ක් නම් විශ්වාසය තියෙන්නේ ඔහුට බොහෝ විට සිදු වෙනවා පිටියේ විනිසුරුවරයාගේ තීරණය අනුමත කරන්න. ක්‍රිකට් ක්‍රීඩාවේදී තවමත් පිටියේ විනිසුරුවරයා තමයි ඉහළින් සිටින විනිසුරුවරයා විදිහට සලකන්නේ. ඒ නිසා ඔහුගේ තීරණයට ඔහු පියවියසින් දකින දෙයට ඔහු ප්‍රායෝගිකව අත්විඳින දෙයට ගරු කිරීමක් වශයෙන් තමයි මේ විදිහට තීරණ ලබා දෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් වාද විවාද තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් playing conditions වල ICC playing conditions වල appendix D එහෙම නැත්නම් D උපග්‍රන්ථයේ 3.6 උපවගන්තිය මේක අදාළ වෙන්නේ මේ විනිසුරු තීරණ නැවත සලකා බැලීම සම්බන්ධයෙන් වන උපග්‍රන්ථයේ 3.6 උපවගන්තියේ සඳහන් වෙනවා තෙවන විනිසුරුවරයාට Tamanගේ උපකල්පන මත එහෙමත් නැත්නම් මේ තාක්ෂණික දත්ත වලින් හරියටම තීරණයක් ගන්න බැරි නම් Tamanගේ උපකල්පනයක් මත නැත්නම් මේ දේ වෙන්න පුළුවන් මෙන්න මෙහෙම වුණා විය හැකි කියලා හිතලා තීරණයකට එන්න බෑ කියලා. ඒ වගේ අවස්ථාවලදී ඔහුට සිදු වෙනවා පිටියේ විනිසුරුවරයාගේ තීරණය අනුමත කරන්න. දැන් අපි මේ පැතුම්ගේ දැවී යාම සම්බන්ධ සිද්ධියට ආවොත් ඔබ පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි මේක ඇත්තටම නොගිනිය හැකි තරම් ශබ්දයක් අපිට හරියට කියන්න බෑ මේක පන්දුව පිත්තේ වැදීමෙන් ඇති වුණාද එහෙම නැත්නම් වෙනස් ශබ්දයකින් ඇති වුණාද කියන කාරණය සම්බන්ධයෙන්. ඉතින් මේ නිසා බොහෝ දුරට අපිට පේන්නේ මොකද පැතුම් අපේ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් මේ නිසා අපිට පේන්නේ මේක නොදැවී යාමක් විදියට. හැබැයි
අර අපි න්‍යායාත්මකව බැලුවොත් මේ නීති ප්‍රකාරව බැලුවොත් පිටියේ විනිසුරුවරයා දීලා තියෙනවා දැවී යාමක් කියලා. ඉතින් මේ දැවී යාමක් නෙවෙයි කියලා තහවුරු කරන්න නම් 100% පැහැදිලි සාධක තිබිය යුතුයි. නමුත් දැන් මේක තනිකරම ෆ්ලැට් ලයින් එකක් තිබුණා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. තෙවන විනිසුරුවරයාට ලබා දෙන්න තිබුණා ඔහු නොදැවී ගිය ක්‍රීඩකයෙක් විදිහට. ඉතින් පිටියේ විනිසුරුවරයා අනිල් චෞධරි විනිසුරුවරයා තමයි මෙතනදී ප්‍රධාන වශයෙන් වැරද්ද කරලා තියෙනවා කියලා විදූ දකින්නේ. මොකද මේ තරංගයේ සටහන් වෙන ඉතාමත්ම සියුම් වෙනසක්. ඒ කියන්නේ මේක අර කනට ඇහෙන ලොකු ශබ්දයක් නෙවෙයි. ඉතාම පුංචි ශබ්දයක් තමයි මේ තරංගයේ සටහන් වෙන්නේ. එතකොට කනට ඇහෙන ලොකු ශබ්දයකුත් නොතිබියදී සැකේ වාසිය පිටිකරුවාට යොමු නොවන විදිහට තීරණය ලබා දීලා තියෙන්නේ අනිල් චෞධරි විනිසුරුවරයා. ඉතින් තෙවන විනිසුරුවරයාට ගියාම ඔහු 100%ක් සාධක සහිතව සඳහන් කරන්න ඕනේ මේක නොදැවී යාමක් කියලා. නමුත් ඔහුගේ පැත්තෙන් බැලුවාම තරංගයේ පොඩි වෙනසක් තියෙනවා. එහෙනම් මට 100%ක් මේක තහවුරු කරන්න බෑ. ඒ නිසා ඔහු පිටියේ විනිසුරුවරයාගේ තීරණයම අනුමත කරනවා. ඉතින් මෙතනදී තාක්ෂණිකව ගත්තහම තෙවන විනිසුරුවරයා වැරදි කියලා අපිට කියන්න බෑ. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ ඔහු මේ ලබා දීපු තීරණය 100%ක් නිවැරදි කියලා. මොකද මේක 100%ක් වැරදිද නිවැරදිද කියන එක පිළිබඳව අපිට තහවුරු කරන්න හරියටම පුළුවන් වෙන්නේ හොට්ස්පොට් තාක්ෂණයක් තිබුණා නම් විතරයි. එහෙම වුණා නම් අපිට හරියටම කියන්න පුළුවන් මේක පිත්තේ වැදුනද නැද්ද මොකද්ද උනේ කියලා. ඉතින් හොට්ස්පොට් තාක්ෂණය සාමාන්‍යයෙන් අර මිල අධික තාක්ෂණයක්. ඉතින් මේ නිසා මේක බොහෝ තරඟාවලි වලදී යොදා ගැනෙන්නේ නැහැ. ඒ වගේම අපි මේ අවස්ථාව ගැන මෙහෙම හිතමු. අනිල් චෞධරි විනිසුරුවරයා මේ නොදැවී යාමක් විදිහට සටහන් කරලා ඇෆ්ගනිස්තාන කණ්ඩායම මේ රිවිව් අවස්ථාව ලබා ගත්තා නම් එතකොට තෙවන විනිසුරුවරයා දැවී යාමක් විදිහට ලබා දුන්නා නම් එය සම්පූර්ණයෙන් වැරදි තීරණයක් කියලා අපිට පැහැදිලිවම තර්ක කරන්න පුළුවන් මේ න්‍යායාත්මක සහ මේ නීති රීති වලට අනුකූලව. මොකද එතකොට පිටියේ විනිසුරුවරයා වැරදි කියන්න 100%ක් තහවුරු කරන්න පුළුවන් සාධකයක් ඔහුට නැහැ. මොකද ක්ලියර් ස්පයික් එකක් නොමැති නිසා. ඉතින් නමුත් මෙතනදී සම්පූර්ණයෙන් මේකේ අනිත් පැත්ත වෙලා තියෙන්නේ පිටියේ විනිසුරුවරයා දැවී යාමක් සටහන් කරලා තියෙනවා. ඉතින් එතකොට ඔහුට යම් ගරු කිරීමක් සිදු වෙනවා. මේ නිසා තාක්ෂණිකව ගත්තහම තෙවන විනිසුරුවරයා ලබා දීපු තීරණය අපිට වැරදි කියලා සටහන් කරන්න බෑ. ඉතින් ඔබ මේක විනිසුරුවරගෙන් හරි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න ක්‍රීඩකයෙක්ගෙන් හරි ඇහුවොත් ඔහු ඔබට ලබා දෙයි මේ පිළිතුර ඔව් ඒක නොදැවී යාමක් ලෙස සටහන් කරන්න තිබුණා. නමුත් දැවී යාමක් ලෙස සටහන් කරපු එකේ අපිට විනිසුරුවරයාට වරදක් කියන්න බැහැ කියන කාරණය. ඊළඟට අපි මේකත් එක්ක බැඳිච්ච තවත් කාරණා ගැන කතා කළොත් මේ ස්නිකෝමීටරේ පුංචි වෙනසක් ඇති වෙනවනේ. මේ වෙනස සමහරු තර්ක කළා මේ පන්දුව පිත්ත අසලින් යනකොට ආපු හුලම් පාර නිසා ආපු ශබ්දයක්ද කියලා. ඒක කොහොමටවත් වෙන්න බැරි දෙයක්. මොකද මේ ශබ්දය පික් කරන්නේ මිඩල් ස්ටම්ප් එකේ තියෙන මයික් එක මගින්. එතකොට පන්දුව පිත්ත අසලින් යන හුලම් පාරට මේ විදිහේ වෙනසක් ඇති වෙන්න පුළුවන් පිත්තේ මයික් එක හයි කරලා තියෙනවා නම්. හැබැයි මයික් එක තියෙන්නේ මිඩල් ස්ටම්ප් එකේ. ඉතින් එතකොට අර පිත්ත ළඟින් යන හුලම් පාරට ඒ මයික් එකේ වෙනසක් ඇති වෙන්න බෑ. ඉතින් මේ නිසා මේක වෙනත් ශබ්දයක් වෙන්න පුළුවන්. මේ පිටියේ ක්‍රීඩකයෙක් මේ අසල මේ ස්ටම්ප් එක අසල හිටපු වෙනත් ක්‍රීඩකයෙකුගේ යම්කිසි දෙයක් නිසා යම්කිසි සිදුවීමක් නිසා ඇතිවෙච්ච ශබ්දයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිටියේ ඈතක ඇතිවෙච්ච ටිකක් ලොකු ශබ්දයක් යාන්තමින් මේ මයික් එකෙන් පික් කළා වෙන්නත් පුළුවන්. මේ වගේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. මොකද අපිට මතකයි සමහර දේවල් තියෙනවා අපිට පැහැදිලි කරන්න බැරි සිදුවීම් සිදු වෙලා තියෙනවා. සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර සිම්බාබ්වේ පැවැත්වෙච්ච තරගයකදී එකවරම බේල් එකක් ඇදගෙන වැටුණා කඩුල්ලෙන් බිමට. ඉතින් මේක ඇදගෙන වැටුනේ මොකක් නිසාද? හුලඟක් තිබුණෙත් නැහැ. ක්‍රීඩකයාගේ පිත්ත අසලින් ලොකුවට ගමන් කළෙත් නැහැ. ඉතින් මොන හේතුවක් නිසාද කියන එක පිළිබඳව නිසියාකාරයෙන් පැහැදිලි කරන්නට බැරි වෙච්ච අවස්ථාවන් තිබුණා. ඉතින් මේ වගේ අවස්ථාවන් ඕන තරම් ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදු වෙනවා. මෙතනදී විදු පැහැදිලි කළේ මේ සම්බන්ධ නීතිමය රාමුව සහ ඒ සම්බන්ධව වටාපිටාවේ තියෙන කරුණු කාරණා සම්බන්ධයෙන්. කොමනත් මේ ජයරාමන් මදන් ගෝපාල් විනිසුරුවර මීට කලිනුත් ආන්දෝලනයට ලක්වෙච්ච විනිසුරුවරයෙක් පහුගේ IPL තරගාවලියේදී ඔහු අජිංක්‍ය රහානේගේ දැවියාම් දෙකක් පිට පන්දු දෙකකදී ලබා දෙනවා. හැබැයි මේ දැවියාම් දෙකම රිවිව් අවස්ථාවට ගියාම නොදැවී යාම් විදිහට සටහන් වෙනවා. ඉතින් IPL තරගාවලියේදී තරමක් දෝෂ දර්ශනයට ලක්වෙච්ච විනිසුරුවරයෙක් තමයි ජයරාමන් මදන් ගෝපාල් විනිසුරුවරයා. හැබැයි ඉතින් මේ සිදුවීමෙන්ම අපිට කියන්න බෑ ඔහු නරක විනිසුරුවරයෙක් කියලා. කොහොමුණත් සමස්තයක් විදිහට අපි ගත්තොත් ආසියා කුසලාන තරගාවලියේ විනිසුරු තීරණ පිළිබඳව ඒ තරම්ම සෑහීමකට පත් වෙන්න බෑ. මේ වගේ ප්‍රධාන තරගාවලියකදී අපි දැක්කා වැරදි සහගත විනිසුරු තීරණ, ඒ කියන්නේ මතභේදයට තුඩු දෙන විනිසුරු තීරණ සැලකිය යුතු සංඛ්‍යාවක් සිදු වුණා සහ පිටියේ විනිසුරුවර ලබා දීපු තීරණ වැඩි අවස්ථාවන් ගණනාවකදී
විනිසුරු තීරණ නැවත සලකා බැලීම මගින් වෙනස් වෙච්ච අවස්ථාවන් අපි දැක්කා. ඉතින් මේ නිසා සමස්තයක් විදිහට ගත්තාම විනිසුරු තීරණ පිළිබඳව අපිට තරම් සෑහීමකට පත් වෙන්න බෑ ආසියා කුසලාන තරගාවලිය තුල. මොකද එලිට් පැනල් එකේ විනිසුරුවරු කවුරුත් මේ තරගාවලිය නියෝජනය කළේ නැහැ. හැම රටකින්ම ICC විනිසුරුවරුන් තමයි මේ තරගාවලිය නියෝජනය කළේ. ඉතින් ඒ වගේම තවත් මේක විනිසුරුවරුන්ගේ පැත්තෙන් අපි බැලුවොත් ඉතාමත්ම අධික උෂ්ණත්වයක් යටතේ තමයි ඔවුන්ට මේ පැය 3:00මාරක් හිටගෙන ඉන්න සිදු වුණේ. ඉතින් මේවත් ඇතැම් විට විනිසුරුවරුන්ගේ තීරණ ගන්න ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවයට යම් බලපෑමක් සිදු කරනවා වෙන්න පුළුවන්. බාහිර පාරිසරික සාධක මගින් සිරුරට ඇතිවෙන අපහසුතාවයන්. කොහොමුණත් ඒ වගේම මේ තරගාවලිය තුල තිබිච්ච තරගකාරීත්වයේ විශේෂයෙන් ඉන්දියා පාකිස්තාන තරගයේ තිබිච්ච උණුසුම ඒ වගේම මේ තරගාවලිය පුරාම ඉතාමත්ම උණුසුම් තරගාවලියක් තිබුණේ. ඉතින් මෙන්න මේ වගේ සාධකත් විනිසුරුවරුන්ගේ මනසට බලපානවා නිවැරදි තීරණ ලබා දීමේදී. ඉතින් මේ වගේ දේවල් ක්‍රිකට් පිටියේ ඕනතරම් සිදු වෙනවා. විනිසුරුවරයාගේ තීරණය තමයි අවසානයේදී අවසන් තීරණය බවට පත් වෙන්නේ. මේ වගේ සිදුවීම් ගණනාවක් අපි පහුගිය කාලෙත් ක්‍රික්විදු YouTube නාලිකාවෙන් ඔබත් එක්ක කතා බහ කරලා තියෙනවා. ඉතින් ඉදිරියටත් ක්‍රිකට් පිටියේ වෙන මේ වගේ දේවල් වල තාක්ෂණික පසුබිම මේකේ නීතිමය පසුබිම පිළිබඳව විදු ඔබ වෙතට තොරතුරු ගේන්න සූදානමින් ඉන්නවා. ලෝක කුසලාන තරගාවලියට දැන් සියලුම රටවල් සූදානම් වෙමින් ඉන්නවා. කණ්ඩායම් බොහොමයක් Tamanගේ සංචිත නම් කරලා තියෙනවා. මේ ගැන අපි Road to World Cup segment එකෙන් ඔබත් එක්ක කතා කරන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම දේශ විදේශ ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු ක්‍රික්විදු සහ ක්‍රික් වීලොග් YouTube නාලිකාවලින් විදු ඔබත් එක්ක කතා කරනවා. ඉතින් මේ channel දෙකම subscribe කරලා ඒ වගේම bell icon එකත් tap කරලා තියාගන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.